ආයුබෝවන් සියලු දෙනාටම. අද පටන් ගන්න තියෙන්නේ අලුත් පාඩමකින්. මොකක්ද පාඩම? නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. 2022 රිවිෂන් පන්තිය අපි මේ සතියේ ඉඳන් තව චුට්ටක් ස්පීඩ් කරනවා. ඒ කියන්නේ මම උගන්වන එක ස්පීඩ් කරන්නේ නැහැ. අපි උගන්වන කාලය සතියට පැය 4මාරක් දක්වා වැඩි කරන්න තීරණය කළා අවුරුදු සතියෙන් පස්සේ ඉඳන්. හරිද? මොකද දැන් අපිට අලුතෙන් ළමයි එකතු වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් වැඩි වෙලා තියෙනවා. පේපර්ස් කරනවා අපි. සෙකන්ඩ් පේපර් එක යනවා. ඊට පස්සේ MCQ පේපර් සෙට් එක යනවා. රිවිෂන් පන්තිය සාමාන්‍ය විදියට යනවා. එතකොට මේ ඔක්කොම එක අපි ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට සිලබස් ඉවර කරන්න ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මම ඒක දැන් හදලා තියෙන්නේ. එතකොට මොකද ඒකට හේතුව තමයි ඕගොල්ලන්ගේ විභාගය 2022 ඔක්තෝබර් මාසයට ප්ලෑන් කරලා තියෙනවා. හරිද? ඒ නිසා 2022 ඔක්තෝබර් මාසයේ වෙද්දී, ඒ කියන්නේ සැප්තැම්බර් අග වෙද්දී ඔයාලගේ සම්පූර්ණ සිලබස් එක කවර් කරලා දාන්න මට වගකීමක් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් කාලය වැඩි කරලා ඔයාලගේ පන්තියට 2022 පන්තියට දෙන බව තැබීම පොඩ්ඩක් වැඩි කරනවා. 2023ට දෙන බව තැබීම චුට්ටක් අඩු කරන්න සිද්ධ වෙනවා මේ කාලයත් එක්ක. හරි. එහෙනම් අපි පටන් ගමු අලුත් පාඩම. අලුත් පාඩමක් වුණාට බය වෙන්න එපා. පරණ ටියුට් එකේමයි තියෙන්නේ. ටියුට් එකේ මේ ටියුට් එකේ පිටු අංක 35. හරිද? පිටු අංක 35 අපි පටන් ගමු පාඩම. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. නැත්නම් නිෂ්පාදන හැකියා මායිම මගින් ආවස්තික පිරිවැය පැහැදිලි කිරීම හා ඒ ආශ්‍රිත සියලු සංකල්ප අපි මේකෙදී ඉගෙන ගන්නවා. ඉතින් නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? රටක නිෂ්පාදන හැකියාව කියන දේ තීරණය වෙනවා ඒ රටේ තියෙන සම්පත් සම්භාරය, ඊට පස්සේ ඒ රටේ තියෙන තාක්ෂණය, සම්පත් ඵලදායීතාව ඔය කියන සාධකත් එක්ක. හරිද? එතකොට අපි මුලින්ම බැලුවොත් මොකක්ද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ? පිටු අංක 35 නේ. මම වෙන පිටුවක් තියෙන්නේ. right. හරිද? පිටු අංක 35 මම කලින් පිටුව වැරදුනාද මන්ද? මම පේපර් එකකින් තිබ්බ වැරදි පිටුවක්. ඒ නිසා තමයි ඔයාලට දැන් තමයි හරි පිටුවට ආවේ. නිෂ්පාදන හැකියා මායිමට යන්න කලින් අපි පොඩ්ඩක් නිෂ්පාදන හැකියාව ගැන ඉගෙන ගනිමු. නිෂ්පාදන හැකියාව. නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අපි ප්‍රස්තාවිකවනේ නිරූපණය කරන්නේ. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මොකක්ද කියන එක අපිට මේක තුලින්ම ගොඩනගා ගන්න පුළුවන්. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. right. නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපි දන්නවා යම්කිසි නිශ්චිත අවස්ථාවක ආර්ථිකය සතු සියලුම, ඒ කියන්නේ වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත්. යම්කිසි නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකය සතු ඔක්කොම සම්පත් ටික අපිට ගන්න බෑ. හේතුව ඇයි? අනාගත පරපුරටත් අපි සම්පත් ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕනේ. අපි ඒක ඉගෙන ගන්නවා තිරසාර සම්පත් උපයෝජනය කියලා. අනාගත
අනාගත පරපුරට සම්පත් ප්‍රමාණයක් ඉතුරු කරමින් වර්තමානය සමාජයේ වර්තමාන පරපුර විසින් සම්පත් පරිභෝජනය කිරීම අපි හඳුන්වනවා තිරසාර සම්පත් උපයෝජනය. හරිද? එතකොට ඔය තිරසාර උපයෝජනයේ යටතේ අපි ඒක ලියමු. නිෂ්පාදන හැකියාව කියන්නේ යම්කිසි නිශ්චිත අවස්ථාවක මොන සම්පත්ද පවත්නා භාවිතයට කියන වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත්. වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් right ඔන්න අපි යන්නේ නිෂ්පාදන හැකියාව මායිම්වක් වේ නෙමෙයි නිෂ්පාදන හැකියාව වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයේ යටතේ නිෂ්පාදනය කර විට ලැබිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම නිෂ්පාදනය සඳහා යොදාගත් විට නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම අපි හඳුන්වනවා නිෂ්පාදන හැකියාව කියලා. නිෂ්පාදන හැකියාව නම් වේ. තේරුණාද? මේ අපි කතා කරේ නිෂ්පාදන හැකියාව මායිම්වක් වේ නෙමෙයි. නිෂ්පාදන හැකියාව. එතන මොකද්ද නිෂ්පාදන හැකියාව කියන්නේ? යම්කිසි දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතුව පවත්නා සම්පත් අපි එකක් මිස් වුණානේ. පවත්නා තාක්ෂණයේ යටතේ කාර්යක්ෂමව උපයෝජනය කර ලැබූ විට අත්කරගත හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම. එහෙනම් එක තැනක් මිස් වුණා අපිට. ඒ තමයි වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණයේ යටතේ උපරිම කාර්යක්ෂමතාවය. පවත්නා තාක්ෂණයේ යටතේ උපරිම අපි ඒක මෙතනින් ලියමු. උපරිම කාර්යක්ෂමතාවය නිෂ්පාදනය සඳහා යොදාගත් විට කියන්නේ උපයෝජනය කර විට නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම හෝ සංයෝග නිෂ්පාදන හැකියාව මායිම නෙමෙයි අපි මේ කියන්නේ. හරිද? අපිට මායිම යන්න ඕන නම් මායිම කියන්නේ ප්‍රස්තාවික නිරූපණයක්. ඒකෙදි මේකට චූටි කෑලි දෙකක් ඇඩ් වෙනවා. මොකක්ද කෑලි දෙක? එකක් තමයි මේකමයි එන්නේ. හරිද? යම්කිසි නිශ්චිත අවස්ථාවක වර්තමාන භාවිතය සඳහා පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණයේ යටතේ උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනය සඳහා යොදාගත් විට අන්න එතනින් පොඩ්ඩක් කැඩෙනවා. මේ ටික මෙහෙමම එනවා. විට භාණ්ඩ වර්ග ප්‍රස්තාවයක අපිට පෙන්වන්න පුළුවන්. භාණ්ඩ වර්ග කීයද? දෙකයි. X භාණ්ඩය Y භාණ්ඩය. එහෙනම් භාණ්ඩ වර්ග දෙකකින්
භාණ්ඩ වර්ග කීයකින්ද 3කින් 4කින් 5කින් 6කින් නෙමෙයි දෙකකින් නිපද විය හැකි නිමවුම් සංයෝග හරිද අපි ප්‍රශස්ත නිමවුම් සංයෝග දැක්වෙන හැකි ප්‍රශස්ත නිමවුම් සංයෝග දැක්වෙන රේඛාව ඇයි රේඛාව කියන්නේ මේ අපි නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍ය රේඛාවක් හරහා පෙන්වන්නේ නිමවුම් සංයෝග කියන්නේ මේ සංයෝගයක් කියන්නේ දෙකක එකතුවක් මේවා සංයෝග මේ දෙකේ එකතුව x භාණ්ඩේ y භාණ්ඩේ සංයෝග මේ තියෙන විවිධ සංයෝග එහෙනම් බලන්න අපි නිෂ්පාදන හැකියාවෙන්ම ලස්සනට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන සංකල්පය ගොඩනගා ගත්ත හැටි මෙතනට වෙනකන් එකයි හරිද මෙතනට වෙනකන් එකයි මේ කැලලත් එනවා හැබැයි ඊට කලින් ඇඩ් වෙනවා මොකද්ද භාණ්ඩ වර්ග දෙකකින් නිපද විය හැකි ප්‍රශස්ත නිමවුම් සංයෝග දැක්වෙන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයයි හරිද එහෙනම් දැන් ලියන්න අපිට ඒක ලියන්න තියෙනව නේද නෑ ඒක දීලා තියෙනවා හරිද එහෙනම් ඒ වුණත් මම හිතන්නේ ඔයාලා මේක පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් විදියට ෂෝට් නෝට් පොතේ හරි නැත්නම් ලියන පොතේ හරි ඇඳගත්තොත් ලියාගත්තොත් හොඳයි මේක ඇඳ ගන්න ලියාගෙන ඇඳ ගන්න හරිද නිෂ්පාදන හැකියාවෙන් කොහොමද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ගොඩනගා ගත්තේ ඕගොල්ලන්ට විභාගයේදී අහන්න පුළුවන් දුවේ පුතේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා එතකොට මේ කැලල අවශ්‍ය වෙන්නේ නැහැ භාණ්ඩ වර්ග දෙකකින් නිපද විය හැකි උපරිම භාණ්ඩ සංයෝගයන් දැක්වෙන රේඛාව කියන එක ඔයාලට අවශ්‍ය නැහැ ඒක අවශ්‍ය වෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා තිබ්බොත් තමයි මේ කැලල අවශ්‍ය වෙන්නේ හරිද නිෂ්පාදන හැකියාව නම් මේ ටික right ඒ හින්දා විභාගයේදී මොකක් අහයිද කියලා අපි දන්නේ නැහැ. ඔයාලා හැම දෙයකටම සූදානම් වෙන්න ඕනි. ඒ හැම දෙයකටම සූදානම් කරන එක මගේ වගකීම. ලියා ගන්න ටක් ගාලා. හරි. පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නේ. අපි ඊළඟ කියන්නේ මම නෝට් එකට එන්න කලින් චූටි පොතට අවශ්‍ය නෝට් එකක් දෙන්නේ මේකත් පොතට අවශ්‍ය එකක් ඊළඟ එක දෙන ලද අවස්ථාවකදී නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක මොනවාද right මේක තීරණය කරන සාධක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක අංක 1 මොකද්ද නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධකය ප්‍රධාන සාධකය තමයි එම ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය ලියන්න එම ආර්ථිකය සතු සම්පත් එතකොට මේක රටක නිෂ්පාදන හැකියාව හරිද නිකන් ගෙදරක නෙමෙයි රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක එම ආයතනයේ සතු සම්පත් සම්භාරය හරිද ඒ කියන්නේ මොකද්ද දෙන ලද අවස්ථාවක එම රට සතු භූමිය ශ්‍රමය ව්‍යවසායකත්වය ප්‍රාග්ධනය ඔන්න ඔය පවත්නා සම්පත් සම්භාරය ඒ රටේ නිෂ්පාදන හැකියාව තීරණය කරනවා හරිද දෙවැනි එක එම සම්පත්වල ඵලදායීතාවය
right? එම සම්පත් වල ඵලදායීතාවය කියන්නේ මොකක්ද? ඒ සම්පත්, right? ඒ සම්පත් වලින් අපිට ලබා ගන්න පුළුවන් උපරිම නිමවුම් මට්ටම. ඔයගොල්ලන්ට මතක ඇති අපි ඵලදායීතාවය කියන එක ගත්තා සමානයි නිමවුම බෙදීම යෙදවුම නිමවුම් ඒකක සංඛ්‍යාව බෙදීම යෙදවුම් ඒකක සංඛ්‍යාව. ඕක තමයි ඵලදායීතාවය කියන්නේ. හරිද? එහෙනම් මේක ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ මෙමරි එක රීකෝල් කළා, මතකයේ ආවර්ජනය කළා. මොකද අපි මේක මතක ආවර්ජනයක් විදිහට යන්නේ. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකයි. ඒ ආර්ථිකය සතු සම්පත් සම්භාරය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය ඔය ටික. ඊට පස්සේ එම සම්පත් වල ඵලදායීතාවය. ඒකත් ලියා ගන්න. හරි. ඊළඟට එන ප්‍රශ්නය තමයි දැන් මේ ප්‍රශ්නයක් නෙමෙයි මම මේ පොඩි බේස් එකක් දාගෙන යන්නේ. ඊළඟට ඔයා දැනගන්න ඕන දේ තමයි මේ නිෂ්පාදන හැකියාව අත්පත් කර ගැනීමට නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක තිබ්බා. මම මේ කැලල මකලා දාන්න. නිෂ්පාදන හැකියාව අත්පත් කර ගැනීමට නැත්තම් ළඟා කර ගැනීමට සපුරාගත යුතු සපුරාලිය යුතු කොන්දේසි මොනවාද කොන්දේසි නිෂ්පාදන හැකියාව අත්පත් කරගන්න. අපි දන්නවා නිෂ්පාදන හැකියාව අපි නිර්වචනය කරද්දී ඔයාලා ප්‍රධාන සාධක දෙකක් මුලින්ම කිව්වා. එකක් තමයි වර්තමාන භාවිතය සඳහා පවතින සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවෙන් ඔය කොන්දේසි දෙක තමයි මූලික වශයෙන් නිෂ්පාදන හැකියාව අත්පත් කර ගැනීමට යම්කිසි රටක නිෂ්පාදන හැකියාව ළඟා කර ගැනීමට පවතින මූලික කොන්දේසි දෙක. මොකද්ද පළවෙනි එක? වර්තමාන භාවිතය සඳහා පවත්නා සියලුම සම්පත් වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් යොදා ගැනීම. ඒකට අපි කියන කෙටි වචනයක් තියෙනවා පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. දෙවැනි එක තමයි උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්නා භාවිතයට පවතින සියලුම සම්පත්. ඒ කියන්නේ සියලුම සම්පත් නෙමෙයි. ගස් කොළන් ටික ඔක්කොම කපනවා කියලා, ඒ කියන්නේ අපි දැව නිෂ්පාදනය කරනවා කියලා මුළු වනාන්තරය පිටින්ම එලි කරන්න එපා. ඒක වැරදි. හරිද? තිරසාර සංවර්ධනයේ යටතේ තිරසාර කියන සංකල්පයේ යටතේ වර්තමාන භාවිතයට යොදා ගන්න ඕන සියලුම සම්පත්. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි ගස් වර්ග ටිකක් වවලා තියෙනවා. ඒ ටික වවලා තියෙන්නෙම මේ දැව නිෂ්පාදනය සඳහා. කැලේ තියෙන මේ නිකන් ඉබේ වැවුණු මේ සිංහරාජ රක්ෂිතයේ තියෙන ගස් ටික නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ දැව නිෂ්පාදනය සඳහා වවලා තියෙන ගස් ටික. අන්න ඒ ගස් ටික විතරක් ගන්නවා. ඒ කියන්නේ පවත්නා භාවිතයට පවතින සියලුම සම්පත් ගන්නවා. ඊට පස්සේ මිරිදිය මසුන් අල්ලද්දි මුහුදේ ඉන්න ලොකු මාළු පොඩි මාළු ඔක්කොම අල්ලන්නේ නැතුව. මොකද පොඩි මාළු වැඩක් නැහැනේ. පොඩි මාළු තමයි අනාගතයේදී ලොකු මාළු වෙන්නේ. එතකොට තමයි මිරිදිය කර්මාන්තයේදී වැදගත් වෙන්නේ. නිකම් පොඩි මාළු එක්ක මැරුවම වෙන්නේ මාළු බිහි වෙන එක. නැත්තම් අනාගතයට සම්පත් නැති වෙලා යනවා. ඒ හින්දා
අල්ලන්න ඕනේ යම්කිසි තරමකට වර්ධනය වුණ මාළු විතරයි. හරිද? මම මේ නිර්දීය කර්මාන්තය ගැන කියන්නේ නැත්තම් මාළු අල්ලන එක ප්‍රොමෝට් කරනවා නෙමෙයි. අතට මාළු අල්ලනවා කියන්නේ ප්‍රාණඝාතය. හරිද? ඒ පැත්තෙන් ගත්තොත් ඒක වැරද්දක්. නමුත් ඒක කර්මාන්තයනේ. මම මේ උදාහරණයක් ගත්තේ. හරිද? ඒ කියන්නේ සියලුම මාළු ටික අර ඩයිනමයිට් දාලා එහෙම පුපුරවලා මාළු මරන්නේ. ඒක ඇත්තටම ඒකෙන් වෙන්නේ කුඩා මාළුයි මේ ඊයේ පෙරේදා ඉපදුන පැටවුනුයි ලොකු මාළුයි ඔක්කොම නැති වෙනවා. හරිද? නමුත් ඒක හරියට විධිමත්ව කරනවා නම් හරියට කරනවා නම් පවත්නා භාවිතය සඳහා පවතින සියලුම සම්පත්. එහෙනම් අර ඒ කියන්නේ ආහාරයට ගැනීම සඳහා සුදුසු මාළු ටික පමණක් අල්ලන්න ඕනේ. නැත්තම් මාළු බෝ වෙන එක වැළැක් වෙනවා. පොඩි මාළුන්වත් අල්ලගත්තොත් ඝාතනය කළොත්. හරිද? එතකොට ඒක තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ. ඊළඟ එක පූර්ණ නිෂ්පාදනය අපි කියන උපරිම කාර්යක්ෂමතාවයට කියන අනිත් නම් තමයි පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. මේකට එක එක නම් කියනවා. මොනවාද එක එක නම්? අපිට මේක හඳුන්වන්න පුළුවන් උපරිම කාර්යක්ෂමතාවය. නැත්නම් අවම නාස්තිය. හරිද? නැත්තම් යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. හරිද? තව එකක් තමයි යම්කිසි නිමවුමක් සඳහා අවම යෙදවුමක් භාවිතා කිරීම. මොනවද? ඔන්න ආපහු බලන්න පූර්ණ නිෂ්පාදනය නැත්තම් මේ පූර්ණ නිෂ්පාදනය නැත්තම් උපරිම කාර්යක්ෂමතාවය කියන එකට විවිධ නම් තියෙනවා. පළවෙනි එක තමයි පූර්ණ නිෂ්පාදනය 1. හරිද? 2 තමයි උපරිම කාර්යක්ෂමතාවය කියන එක. 3 වෙනි එක මම ලියන්න නැතුව කියන්නම් ඔයාලා හැමීට ලියා ගන්න. 3 තමයි නාස්තිය අවම කිරීම. නාස්තිය අවම කිරීම කියන්නේත් මේක. තව දෙකක් තියෙනවා. මොකද්ද? දෙන ලද යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. දෙන ලද යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. ඊළඟ එක දෙන ලද නිමවුමක් අවම යෙදවුමකින් ලබා ගැනීම. ඔය පහම කියන්නේ එක දෙයකට. ඒ තමයි පූර්ණ නිෂ්පාදනය නැත්තම් උපරිම කාර්යක්ෂමතාවය. හරිද? මම මේ ඕගොල්ලන්ගේ දැනුමට ලබා දෙන දත්ත තොරතුරු. නැත්තම් ඔයාලා රිවිෂන් පන්තියකට ඇවිල්ලත් නිකන් සාමාන්‍ය තියරි පන්තියක වගේ තියරි ටික ඉගෙනගෙන යනවා නම් තේරුමක් නැහැනේ. අන්න ඒ නිසා මම මේකෙදි ඔයාලට මම දන්න සියලුම දේවල් ඔයාලටත් ලබා දෙනවා. හරිද? ඒකයි අපේ පන්තිය වැදගත් වෙන්නේ. ඊළඟට දැන් තමයි අපි ඔන්න කොහෙට දෙන්නේ? ටියුට් එකට. හරිද? ඔන්න දැන් අපි ටියුට් එකට එනවා. ටියුට් එකේ පිටු අංක 35 අපි මං හිතන්නේ පළවෙනි එක ලියාගත්තා නේද? නිෂ්පාදන හැකියාව මායම ලියාගත්තා කියන්නේ ඒක දීලා තියෙනවා ඔයාලට. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ශක්්‍යතා කලාපය සහ අශක්්‍යතා කලාපය. ඔන්න ඕවා වැදගත් කරුණු. හරිද? මොකක්ද දැන් අපි මේ මැකුවේ? ලියලා තිබ්බේ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකයි. මොකක්ද සාධක දෙක? සම්පත් එම රටේ පවත්නා සම්පත් සම්භාරය සහ එම රටේ ඒ සම්පත්වල තියෙන ඵලදායීතාවය. ඊළඟට නිෂ්පාදන හැකියාව අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි දෙක. මොකක්ද කොන්දේසි දෙක? එකක් පූර්ණ නිෂ්පාදනය, අනිත් එක පූර්ණ සම්පත් උපයෝජනය. right? අපි මේක පොඩ්ඩක් තියමු.
අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට අදාළ නිර්වචනය ටක් ගාලා මේක එඩිට් කරගමු. යොදාගත් විට භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම දැක්වෙන රේඛාව කිව්වත් හරි නැත්නම් ප්‍රස්තාවික නිරූපණය කියන්නත් පුළුවන්. ප්‍රස්තාවිකව නිරූපණය කිරීමයි. ඇයි ළමයි මම මේ ඕගොල්ලන්ට එකම දේ විවිධාකාරයෙන් දෙන්නේ මට පිස්සුද? නෑ හොඳේ. ඕගොල්ලන්ට MCQ වලට එක එක විදියට අහන්න පුළුවන්. එතකොට ඔයාලා හැමදේම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඔයාලා කියන්න එපා මේ සර් එකම දේ විවිධාකාරයෙන් කියන්න එපා කියන එක කියන්න එපා. මොකද ඒකට හේතුව තමයි ඔයාට MCQ ප්‍රශ්නයකදී කොහොම ප්‍රශ්නේ හයිද කියලා දන්නේ නැහැ. හරිද? අන්න ඒ නිසා කරුණාකරලා මේ විවිධ එකම දේ කියන විවිධ ආකාරයන් පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. right. ඊට පස්සේ මේක තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ. මෙන්න මේක තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. බලන්න. මේ තියෙන්නේ හැම නිෂ්පාදන හැකියාවයි. මේක ඕගොල්ලෝ හැම වෙලේම නිෂ්පාදන හැකියාව මායිමක් අඳින වෙලාවකදී දැනගත යුතු කරුණු තියෙනවා. එකක් තමයි නිෂ්පාදන හැකියාව මායිම කියන එක සඳහන් කරන්න ඕනේ. අනිත් එක x භාණ්ඩය දීලා තියෙනවා නම් භාණ්ඩ වර්ග දෙකක්. ඒ භාණ්ඩ වර්ග දෙකේ නම් යොදන්න. නමුත් දීලා නැත්නම් ඕගොල්ලෝ කැමති එකක් යොදන්න. මම යොදනවා x භාණ්ඩය සහ y භාණ්ඩය කියලා. right මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ භාණ්ඩ වර්ග දෙකකින් නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම සංයෝග ටික දැක්වෙන රේඛාව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. මොන අවස්ථාව යටතේද? වර්තමාන භාවිතය සඳහා පවතින සියලුම සම්පත් නිශ්චිත අවස්ථාවක වර්තමාන භාවිතය සඳහා පවතින සියලුම සම්පත් මේකට කියනවා පූර්ණ සම්පත් උපයෝජනය පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයෙන් කියන්නේ පූර්ණ නිෂ්පාදනය. උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනය සඳහා යොදාගත් විට භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම දැක්වෙන රේඛාව හෙවත් ප්‍රස්තාවික නිරූපණය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයයි. එතකොට දුවේ පුතේ මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ ශක්්‍යතා කලාපය. ඒ කියන්නේ මේ කලාපයේ තියෙන ඕනෑම මේ රේඛාවට අයිති කලාපය, ඒ රේඛාව තුල කලාපය හෝ රේඛාව මත මේ කලාපයත් අපි කියනවා ශක්්‍යතා කලාපය. ශක්්‍යතා කලාපය කියන්නේ ඇයි? ඒ කියන්නේ ශක්්‍යතා කලාපය. ඇයි දුවේ පුතේ ශක්්‍යතා කලාපය කියන්නේ? හේතුව තමයි නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන කලාපය තමයි මේ ශක්්‍යතා කලාපය. ඒ කියන්නේ මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත සහ තුල පවතින ටික. හරිද? ඒ වගේම ඊට පස්සේ විභව නිමවුම කියලා තියෙනවා. ඒක නිෂ්පාදන හැකියාව මායිම කියන එකට දාගන්න විභව නිමවුම. විභව නිමවුම පෙන්වන්නේ මෙන්න මේ රේඛාවෙන්. ඒක මම හිතන්නේ ඔයගලන්ට යා කරලා දීලා නැහැ. ඒක දාගන්න වෙනවා. ඊට පස්සේ මේ එළිය තියෙන ප්‍රදේශය, මේ එළිය ටික හරිද? මේ එළිය ටිකට අපි කියන නම තමයි මොකද්ද? අශක්්‍යතා. ශක්්‍යතාවක් තියනවද? නැහැ. අශක්්‍යතා කලාපය. ශක්්‍යතාවක් නොමැති කලාපය. හරිද? අශක්්‍යතා කලාපය. මේක ශක්්‍යතා කලාපය.
ඇයි අශක්්‍යතා කලාපය කියන්නේ මේ හැකියා මායිමෙන් එහාට නිෂ්පාදනය කිරීමට හැකියාවක් නෑ එම ආර්ථිකයට. හරිද? ඕනම ආර්ථිකයකට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය තියෙනවානේ. ඒකට තමයි අපි මේ කියන්නේ විභව නිමවුම කියලා. නැත්තම් විභව නිමවුමට පල්ලෙහා ශක්්‍යතා කලාපය ඇතුලේ ඕන තරමක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඇතුලේ. හැබැයි එතනින් එළියේ නිෂ්පාදනය සිදු කළ නොහැකි. හරිද? නිෂ්පාදනය සිදු කළ නොහැකි. ඒකට අපි කියනවා අශක්්‍යතා කලාපය කියලා. ඒ නිසා තමයි දුවේ පුතේ පවත්නා සම්පත් පූර්ණ නිෂ්පාදනයේ යටතේ යොදා ගැනීමෙන් නිෂ්පාදනය කර නොහැකි තත්වයක් විදියට අපි හිඟකම පෙන්වන්නේ කොහෙද? මෙන්න මේ අශක්්‍යතා කලාපය තුල. මම ඒක පස්සේ පැහැදිලි කරන්නම්. දැන් නිකන් කිව්වේ. ඊට පස්සේ තියෙනවා නිෂ්පාදන හැකියා මායිමක උපකල්පනයන්. මොනවද නිෂ්පාදන හැකියා මායිම් වක්වයක් අඳිද්දී අපි යොදා ගනු ලබන උපකල්පනයන්. දැනටමත් පිළිතුර නම් මම දීලා අවසానයි. ඇයි මොනවද මේ අපි මම යටින් ඉරක් ඇඳලා තියෙන අන්න ඒවා තමයි උපකල්පන. උපකල්පනාංක 1 මෙතන ඉන්නේ මේ තවත් තියෙනවා. මෙන්න මෙතන ඉඳන්ම තියෙන්නේ උපකල්පන. යම් කිසි නිශ්චිත අවස්ථාවක් ගැන අපි කතා කරනවා. පළවෙනි උපකල්පන. හරි. දෙවැනි උපකල්පනය තමයි වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් උපයෝජනය කරනවා කියන එක. ඒකට අපි කියනවා පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සම්පත් උපයෝජනය නැත්නම් පූර්ණ සේවා නියුක්තිය. හරි. ඊට පස්සේ පවත්නා තාක්ෂණය. ඒ කියන්නේ තාක්ෂණයත් මොනවා වෙනවද? ස්ථාවරයි. හරිද? එතකොට මේ දෙකම ඕනනම් එකක් විදියට අපිට ගන්න පුළුවන් පවත්නා තාක්ෂණය සහ නිශ්චිත අවස්ථාවක පවත්නා තාක්ෂණය කියලා ගත්තා නම් වැඩේ ලේසි. දෙකම එකට. එක මේක 2 3 උපරිම කාර්යක්ෂමතාවය හෙවත් පූර්ණ සේවා නියුක්තිය නෙමෙයි පූර්ණ නිෂ්පාදනය. හරි පූර්ණ සේවා නියුක්තිය කියන්නේ උපරිම පූර්ණ සම්පත් උපයෝජන. ඒකට තමයි සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය නැත්නම් උපරිම සේවා නියුක්තිය කියලා කියන්නේ. මේක උපරිම කාර්යක්ෂමතාවය පූර්ණ නිෂ්පාදනය. මම කියවනේ ඒකට කියන නම් කීපයක් ආපහු කියන්නේ. නිෂ්පාදනය සඳහා යොදාගත් විට ඔන්න තව එකක්. භාණ්ඩ වර්ග කීයද පුතේ? 2යි. භාණ්ඩ වර්ග 2කින් නිපද විය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම දැක්වෙන රේඛාව. එහෙනම් පල්ලෙහා ඔයාට උපකල්පන 4ම ලියන්න ඉඩ තියලා තියෙන්නේ. අපි ලියමු 1 නිශ්චිත අවස්ථාවක පවත්නා තාක්ෂණය සහ වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත්. එතකොට ඒකෙදී අපි ගමු උපකල්පනය නිශ්චිත අවස්ථාවක පළවෙනි එක නිශ්චිත අවස්ථාවක සම්පත් සම්භාරය ස්ථාවරව පැවතීම. සම්පත් සම්භාරය සම්පත් සම්භාරය ස්ථාවරව පැවතීම. දෙක. එතකොට මේක දෙකක් විදිහට ගත්තේ. නිශ්චිත අවස්ථාවක කියන එකක්. දෙක මේක මේ දෙක එකක් විදිහට ගන්න. පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි දෙකම එනවා කියලා අපි මේ දෙකම එකට ගමු. එක දෙක මේක 3. මේ දෙකේම එකතුවක් වෙන්නේ 3. 4 භාණ්ඩ වර්ග 2යි. එහෙනම් දෙවෙනි එක ලියන්න. නිශ්චිත තාක්ෂණයක් යටතේ නැත්නම් ස්ථාවර
තාක්ෂණයක් පැවතීම නැත්නම් මෙහෙම ගමු තාක්ෂණය ස්ථාවර වීම කියලා ගමු right තාක්ෂණය දින ලද අවස්ථාවක තාක්ෂණය ස්ථාවරව පැවතීම හරිද තුන අපි මේ දෙකම එකට ගන්නවා පූර්ණ නිෂ්පාදනය සහ නැත්නම් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය අවසන් උපකල්පනය භාණ්ඩ වර්ග දෙකක් පමණක් වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කිරීම භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කිරීම. ඒතර ඔය ටික තමයි මොනවද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක උපකල්පන. හරිද? එතකොට ඔය දෙකෙන් ඔය හතරෙන් නිෂ්පාදන හැකියාව තීරණය කරනවා පළවෙනි සාධක දෙක. සම්පත් සම්භාරය තාක්ෂණයේ මත තීරණය වෙනවා මොකද්ද? ඵලදායීතාවයනේ. එතකොට අපි දන්නවා ඕනම රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක සම්පත් සම්භාරය සහ ඵලදායීතාවය. හරිද? මොකද ඵලදායීතාවය තීරණය වෙන්නේ තාක්ෂණයේ මත. හරිද? දැන් එතනින් ඉවරයි ඒක ඊළඟ ප්‍රශ්නය නිෂ්පාදන හැකියාමායිම ගොඩනැගීමේදී සේවා නියුක්තිය යන්නේ අදහස් සේවා නියුක්තිය එක හදාගන්න වෙනවා පූර්ණ සේවා නියුක්තිය යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේනේ. පළවෙනි ප්‍රශ්නය හදාගන්න නිෂ්පාදන හැකියාමායිම ගොඩනැගීමේදී පූර්ණ සේවා නියුක්තිය යන්නේ අදහස් වන්නේ කුමක්ද? right මොකක්ද පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ආර්ථිකයක් විසින් ලියා ගන්න මෙහෙම ආර්ථිකයක් විසින් නැත්නම් ආර්ථිකය සතු වර්තමාන නිෂ්පාදනයට යොදා ගැනීමට හැකියාවක් ඇති. මම ඒක ලියන්න. පූර්ණ සේවා නියුක්තිය මේ හතර ලියාගත්තා නේද? පූර්ණ සේවා නියුක්තිය ආර්ථිකයක පවත්නා නිෂ්පාදනය සඳහා පවතින පවත්නා නිෂ්පාදනය කියන්නේ වර්තමාන භාවිතය කිව්වොත් කමක් නැහැ. හොඳේ කැමති එක. වර්තමාන භාවිතය සඳහා පවතින සියලුම නිෂ්පාදන සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම. සියලුම සම්පත් නිෂ්පාදනයට
යෙදවීම තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ. මේක කියද්දී ඔයා කියන්න ඕනේ මොකක්ද? තව චුට්ටක් මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මොකක්ද අපි කියන්න ඕනේ? මෙහිදී පවත්නා සියලුම සම්පත් නොව ලියන්න මෙහිදී පවත්නා සියලුම සම්පත් නොව තිරසාර භාවිතයක් සඳහා නැත්නම් තිරසාර සංවර්ධනය යටතේ තිරසාර භාවිතය යටතේ සම්පත් පවතින සම්පත් ප්‍රමාණය උපරිම වශයෙන් උපයෝජනය වේ. එනම් අනාගත භාවිතය සඳහා පවතින සම්පත් සම්භාරයට කිසිදු හානියක් සිදු නොවේ. කිසිදු හානියක් සිදු නොවේ. right ඒක ලියා ගන්න. මම හිතන්නේ අන්තිම එක දීලා තියෙනවානේ. අන්තිම එක දීලා තියෙනවා. අන්තිම එක දීලා තියෙනවා. ඔයාලට මුල් ටික විතරයි ලියා ගන්න තියෙන්නේ. right පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නේ මම අර හිට ගිය ටිකෙන්. එහෙනම් මම මේක මකනවා ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එක අංක 2 විභව නිමවුම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? හරිද? විභව නිමවුම කියන්නේ අපි අර මුලින් කිව්වේ නිෂ්පාදන හැකියාව කියලා. අන්න ඒකට අදාළ කෑල්ල මේකේ ලියාගත්තා නම් හරි. මොකද්ද? යම්කිසි නිශ්චිත අවස්ථාවකදී වර්තමාන භාවිතයට පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයෙන් පූර්ණ නිෂ්පාදනය යටතේ යොදාගත් විට ඊට පස්සේ අපි අයින් කරලා දාමු විට නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටම විභව නිමවුමයි. හරි ඒකත් ලියාගන්න. මේ වරහන් ටික නම් අවශ්‍ය නැහැ. ඔන්න ඕක තමයි විභව නිමවුම කියන්නේ. මම ආපහු ලොකුවට ටයිම් වෙස්ට් කරන්නේ අපි ඒක ගැන කතා කළා. right ඊළඟ ප්‍රශ්නය. ඊළඟ පිටුවට යන්න කලින් ඒ කියන්නේ ගිහිල්ලා මුලින් මම මේ දෙන ටික ලියා ගන්න ඔය එතන තියෙන පල්ලෙහා ඉඩ කොටසේ ඉඩ තියෙන කොටසේ ඊළඟ 36 වෙනි පිටුවේ පල්ලෙහා ඉඩක් තියෙනවානේ. අන්න එතනින් මාතෘකාවක් නෙමෙයි ප්‍රශ්නයක් ලියන්න. මෙහෙම. අවිනේ මේක ලියා ගන්න.
ප්‍රශ්නය කිසියම් රටක නිෂ්පාදන හැකියාව වෙනස් වීමට බලපාන සාධක මොනවාද? ඒක යටතේ තව එකක් නිෂ්පාදන හැකියාව වර්ධනයට සහ පිරිහීමට එම සාධක බලපාන්නේ කෙසේද? ඔන්න ප්‍රශ්නේ. ලියාගන්න. කිසියම් රටක නිෂ්පාදන හැකියාව වෙනස් වීමට බලපාන සාධක මොනවාද? නිෂ්පාදන හැකියාව වර්ධනයට සහ පිරිහීමට එම සාධක බලපාන්නේ කෙසේද? right. නිෂ්පාදන හැකියාව වෙනස් වීමට බලපාන සාධක. එක අපි දන්නවා පළවෙනි එක තමයි සම්පත් සම්භාරය. සම්පත් සම්භාරය. එනම් මොනවද? රටක පවත්නා භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය සහ ප්‍රාග්ධනය යන සම්පත් ප්‍රමාණයයි. හරිද? දෙක ලියන්න දෙවෙනි එක සම්පත් ඵලදායීතාවය. ඒ කියන්නේ එම සම්පත් වලින් ලබාගත හැකි නිමවුම් සංයෝගයයි. සම්පත් වලින් ලබාගත හැකි නිමවුම් සංයෝගය. අංක 3 ඒක ඇත්තටම මෙහෙමයි. ඒක ඵලදායීතාවටත් බලපානවා. ඒක වුණාට වෙනම එකක් විදිහට කියන්න පුළුවන්. රටක පවත්නා තාක්ෂණය. රටක පවත්නා තාක්ෂණය. ඒක නම් ඉතින් ලොකුවට විස්තර කරන්න දෙයක් අවශ්‍ය නැහැ. ඕනනම් ලියන්න. නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන මොනවාද? ක්‍රම ශිල්ප සහ ක්‍රම ශිල්ප කියලා දැම්ම නම් හරිනේ. ක්‍රම ශිල්ප නිෂ්පාදන තාක්ෂණය නම්. දැන් ඕක තමයි නිෂ්පාදන හැකියාව වෙනස් වීමට බලපාන සාධක. එතකොට ඕක පොඩ්ඩක් කියන්න ඕනේ මෙහෙම. රටක සම්පත් සම්භාරය මොනවා වීමද? නිකම්ම දාන්න එපා. වෙනස් වීම. සම්පත් සම්භාරය වෙනස් වීම කියලා දාන්න. මොකද අහන්නේ වෙනස් වීමට බලපාන සාධක. සම්පත් ඵලදායීතාවය වෙනස් වීම. සහ රටක පවත්නා තාක්ෂණය දියුණු වීම හෝ යල් පැනීම. හරිද? මේක නිකම්ම දාන්න එපා. හේතුව තමයි අහන්නේ
නිෂ්පාදන හැකියාව තීරණය වෙන සාධක නෙමෙයි. නිෂ්පාදන හැකියාව වෙනස් වීමට බලපාන සාධක. එහෙනම් උත්තරෙත් අපි ඒ විදිහට දෙන්න ඕනේ. සම්පත් සම්භාරය වෙනස් වීම. නිෂ්පාදන ඵලදායීතාවය වෙනස් වීම. යොදා ගන්න ලබන තාක්ෂණය වෙනස් වීම කිව්වත් හරි. නැත්නම් තාක්ෂණය වෙනස් වෙන්නේ කොහොමද? තාක්ෂණය දියුණු වෙනවා, ඊයල් පනිනවා. right ඔය තුන ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර. 2. නිෂ්පාදන හැකියාව වර්ධනයට සහ පිරිහීමට එම සාධක බලපාන්නේ කෙසේද? නිෂ්පාදන හැකියාව වර්ධනය වීම. නිෂ්පාදන හැකියාව වර්ධනය කියන්නේ මොකද්ද? හැකියාව වර්ධනය කියන්නේ නිෂ්පාදන හැකියා මායිම කොහෙට විතැන්වීමද? වමටද දකුණටද? දකුණට විතැන්වීම. හරිද? නිෂ්පාදන හැකියාව පිරිහීම. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම වමට විතැන්වීම. 1. සම්පත් සම්භාරය මොනවා වුණොත්ද නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන්වෙන්නේ නැත්නම් නිෂ්පාදන හැකියාව වර්ධනය වෙන්නේ? එහෙනම් ලියන්න ඕනේ සම්පත් සම්භාරය මොනවා වීමද? වර්ධනය වීම. ඒ කියන්නේ කොහොමද සම්පත් සම්භාරය වර්ධනය වෙනවා කියන්නේ? නව සම්පත් හොයා ගන්නවා. හරිද? නව සම්පත් ගවේෂණය කරනවා. නැත්තම් විදේශ ශ්‍රමිකයන්ව මෙහෙට ගෙන්නනවා. හරිද? විදේශ ශ්‍රමය මේ රටට අපි කියනවා සංක්‍රමණය. හරිද? විදේශ ශ්‍රමිකයන් මේ රටට සංක්‍රමණය කරනවා. ඊට පස්සේ තව නව සම්පත් හොයා ගන්නවා. විදේශ ශ්‍රමිකයන් මෙහෙට එනවා. ඊට පස්සේ නව ආයෝජන තව මෙහෙට ගලාගෙන එනවා. එතකොට සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා ඒ වගේ. එහෙනම් මේක නිෂ්පාදන හැකියාව පිරිහෙන්න මොකද්ද බලපාන්නේ? මෙහෙට නව සම්පත් සම්භාරය මොනවා වීමද? විනාශ වීම. මම ආපහු ඒක ගන්නෑ. මම මේක වෙනුවට ලියන වචනේ ලියනවා විනාශ වීම. සම්පත් සම්භාරය ඒක එහෙම ලියන. සම්පත් සම්භාරය ඔයගොල්ලෝ හරියට ලියන්න. විනාශ වීම. නැත්තම් ක්ෂය වීම. විනාශ වීම කියලා ලියන්න. ක්ෂය වීම. හරිද? 2. කොහොමද ඵලදායීතාව? නිෂ්පාදන හැකියාව වර්ධනය වෙන්න නම් ඵලදායීතාවය මොනවා වීමද? වර්ධනය වීම. වැඩි වීම. නිෂ්පාදන හැකියාව පිරිහෙන්න නම් නිෂ්පාදන සාධක ඵලදායීතාවය අඩුවීම. හරිද? 3. රටක පවත්නා තාක්ෂණය දියුණු වුණොත් නිෂ්පාදන හැකියාව වර්ධනය වෙනවා. හැකියා මායිම දකුණට විතැන්වෙනවා. නිෂ්පාදන හැකියාව පිරිහුණොත් නිෂ්පාදන හැකියා මායිම වමට විතැන් වෙනවා. කොහෙද? තාක්ෂණයේ යල් පැන්නොත්. එහෙනම් තාක්ෂණය දියුණු වීම තාක්ෂණය යල් පැනීම. තාක්ෂණ දියුණු වීම සහ තාක්ෂණය යල් පැනීම. හරිද? ඒ ටික ලියා ගන්න.
ඊට පස්සේ අපිට යන්න පුළුවන් අර උඩ තියෙන කොටසට පිටු අංක 36 උඩ තියෙන කොටසට අපිට යන්න පුළුවන්. හරිද? මොකද්ද තියෙන්නේ? සම්පත් සම්භාරය වැඩිවීම හා අඩුවීම. right. එතන දීලා තියෙනවා සම්පත් සම්භාරය කියලා කොටස් දෙකකට ඇඳලා හරි සම්පත් සම්භාරය කියලා ඔයාලට දීලා තියෙනවා. එතකොට සම්පත් සම්භාරය අපි දන්නවා වැඩි වුණොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණටත් අඩු වුණොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමටත් විතැන් වෙනවා. බලන්න පිටු අංක 36 පිටු අංක 36 දී තියෙනවා පිටු අංක 36 සම්පත් සම්භාරය වැඩිවීම එතකොට භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ කියන සම්පත් වර්ධනය වෙනවා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය PPC 1 සිට PPC 2 දක්වා දකුණට විතැන් වෙනවා. හරිද? ඊට පස්සේ බලන්න පිටු අංක 36 අනිත් පැත්ත සම්පත් සම්භාරය අඩුවීම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ කියන සම්පත් අඩු වෙනවා. ඒ නිසා සම්පත් සම්භාරය වමට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය PPC 1 සිට PPC 2 දක්වා වමට විතැන් වෙනවා. ඊට පස්සේ ඔයාලට කියනවා පහත සිදුවීම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඇසුරින් දක්වන්න. ඒකේ පොඩි ටිකක් හදාගන්න තියෙනවා. එතන ඔයාලා හදාගන්න ඕනේ දෙවෙනි එක. පළවෙනි එකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? දෙවෙනි එකේ දාගන්න ඕනේ මම අපි පළවෙනි එකේ ඉඳන් යන්කෝ මම දාගන්න ඕන වෙලාවට කියන්න. හරිද? අපි මේ සිදුවීම් ටික දාමු. පළවෙනි එක තමයි සිදුවීම නව භූමි සම්පත් සොයා ගැනීම. ඒතර භූමි සම්පත් කියන්නේ නව බිම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්, නැත්නම් නව ඛනිජ තෙල් නිධියක් වෙන්න පුළුවන්, නැත්නම් තව ඉල්මනයිට් නිධියක් වෙන්න පුළුවන්, නව ජල උල්පත් වගේ දේවල් වෙන්න පුළුවන්, නැත්නම් බොරතෙල් වගේ නිධියක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවික සම්පත් නිධියක් හොයාගන්න එක තමයි නව භූමි සම්පත් සොයාගත්තා කියලා කියන්නේ. එතකොට නව භූමි සම්පතක් සොයා ගැනීම නිසා ඒක නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට නිෂ්පාදන හැකියාව ඉහළ යනවා. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මම හිතන්නේ අඳින්න තියෙනවා ඔයාලට ඒකේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට නිකන් දීලා තියෙන ඒක දකුණට විතැන් කරන්න. අංක 1 නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේවා දාන්න ඕනේ. මේවා මම හැම එකෙම කියන්නේ x භාණ්ඩය ආයක දාලා තියෙනවානේ. දාලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. x භාණ්ඩය y භාණ්ඩය PPC 1 PPC 2 දකුණට විතැන් වෙනවා. ඔන්න ඔක තමයි පළවෙනි එක. දෙවෙනි එක. හරිද? පුළුවන් තරම් ඊතල දාද්දි තිරස්ව දාන්න. දෙවෙනි එක. දෙවෙනි එකේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒකේ විරල කාදනය කියලානේ තියෙන්නේ. ඒක හදා ගන්න දීර්ඝ කාලීනව විරල කාදනය වීම. දීර්ඝකාලීනව විරල කාදනය වෙද්දී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මොකද වෙන්නේ? දකුණට නෙමෙයි වමටයි විතැන් වෙන්නේ. PPC 1 සිට PPC 2 දක්වා වමට විතැන් වෙනවා. හරිද? දැන් මේකෙදී ඕගලන්ට අර නිකම්ම මේක විභාග ප්‍රශ්නයක් නොවන නිසා මම ඕගලන්ට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය විතරයි පෙන්වන්න කියලා තියෙන්නේ.
හැබැයි දුවේ පුතේ ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලට විභාගෙට එන ප්‍රශ්නවල පේපර්ස් වල එන ප්‍රශ්නවල මේක මෙහෙම ෂිෆ්ට් කරලා ඒ කියන්නේ පින්තූරය ඇඳලා යම්කිසි පැහැදිලි කිරීමකුත් අවශ්‍යයි. මේකේ නම් පැහැදිලි කිරීම වෙන්න ඕනේ මොකක්ද? නව භූමි සම්පත් සොයා ගැනීම නිසා නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. එම නිසා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය PPC 1 සිට PPC 2 දක්වා දකුණට විතැන් වේ. අන්නේ විස්තරය දෙන්න ඕනේ. දෙවැනි එකේ නම් දීර්ඝ කාලීනව වෙරළ කාදනය වීම නිසා භූමි සම්පත ක්ෂය වීමට භාජනය වේ. ක්ෂයවීම භූමිය ක්ෂයවීම නිසා සම්පත් සම්භාරය අඩුවීමේ තර්ජනයකට මුහුණ දෙන බැවින් නිෂ්පාදන හැකියාව අඩුවේ. එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වේ. තුන්වෙනි එකේ ඔයාලට හදාගන්න තියෙනවා එකක්. ඒකේ දීලා තියෙන්නේ ශ්‍රම බලකායට ගණන් ගන්නා වයස අවුරුදු 10 සිට 15 දක්වා අඩු කිරීම නෙමෙයි. අවුරුදු 18 සිට 15ට 10 සිට 15ට වැඩි වෙනවනේ 18 සිට 15 දක්වා අඩු කිරීම තුන්වෙනි ශ්‍රම බලකායට ගණන් ගන්නා වයස අවුරුදු 18 සිට 15 දක්වා අඩු කිරීම. අන්න ඒ කියන්නේ ශ්‍රම බලකායට දැන් ඉන්න ශ්‍රමිකයන්ගේ ගොඩට තිබ්බේ අපි හිතමු 18 ඉඳන් 65 වෙනකන් සෙට් එක විතරයි. දැන් අවුරුදු 15 ඉඳන් 65 වෙනකන් සෙට් එකම ගන්නවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? ශ්‍රම බලකාය වැඩි වෙනවා, ඉහළ යනවා. ශ්‍රම බලකාය වැඩි වෙන නිසා මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේව දාන්න ඕනේ. මම ආපහු මාක් කරන්න යන්නේ නැහැ. හේතුව මං හිතන්නේ මම ඕගොල්ලන්ට දීලා තියෙන එකේ දීලා තියෙනවා PP මේ x good y good කියලා. ඒ හින්දා මං ආපහු ඒක දාන්න යන්නේ නැහැ. මම ඉක්මනට ඇඳගෙන යනවා. ශ්‍රම බලකාය වර්ධනය වෙන නිසා ඔයාට දෙපැත්තෙම නිෂ්පාදනය වැඩි කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට මෙතන x භාණ්ඩය මෙතන y භාණ්ඩය PPC 2 PPC 1 මොකක්ද කියන්නේ? විස්තර කිරීමකුත් ඕනේනේ. ලියන්න ඕනේ. ශ්‍රම බලකායේ වයස හරිද? අවුරුදු 18 සිට 15 දක්වා අඩු කිරීම නිසා ශ්‍රම බලකාය වර්ධනය වේ. ශ්‍රම බලකායේ වැඩිවීමක් දක්නට හැක. එබැවින් පවත්නා සම්පත් සම්භාරය නැත්නම් පවත්නා ශ්‍රමිකයන් ගණන ඉහළ යයි. එම නිසා එම රටේ නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. එබැවින් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය PPC 1 සිට PPC 2 දක්වා විතැන් වේ. හරිද? ඒක ඔයාලා ලියන්න ඕනේ නැහැ. උනාට මතක තියාගත්තම හරි. ඕනනම් ලියා ගන්න පුළුවන්. මොකද මේ වීඩියෝ එකක් නේ තියෙන්නේ පෝස්ට් කරලා එකින් එකට ලියා ගන්න. මොකද අනිවාර්යයෙන්ම විභාගෙදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය විතරක් ඇඳලා වැඩක් නැහැ. ඔයා ඒක පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යයි. අංක 4 COVID-19 නිසා ශ්‍රම බලකායේ කොටසක් මිය යාම. ශ්‍රම බලකාය වැඩි වුණාම මෙහෙමනම් ශ්‍රම බලකාය කියන්නේ මිය ගියාම අඩු වෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් ඒකේ අනිත් පැත්ත නිෂ්පාදන හැකියාව PPC 1 සිට PPC 2 දක්වා වමට විතැන් වෙනවා.
x භාණ්ඩය y භාණ්ඩය. හරි. ඊට පස්සේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කලින් තිබ්බේ නැති මාර්ගයක් ඉදි වෙලා තියෙනවා. මොකද්ද? නව ප්‍රාග්ධන භාණ්ඩයක් ඉදි වෙලා තියෙනවා. නව ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ නව සම්පත්. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය 5 දකුණට විතැන් වෙන්න ඕනේ. PPC1 PPC2 x භාණ්ඩය y භාණ්ඩය ලියන්න ඕනේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඒක කොහොමද ලියන්නේ? නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීම යනු නව ප්‍රාග්ධන භාණ්ඩයක් ඉදිවීමයි. එබැවින් පවත්නා සම්පත් සම්භාරය ඉහළ යයි නිෂ්පාදන හැකියාව වැඩි වේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන් වේ. ඊළඟ එක ශ්‍රී ලංකාවට අයත් නාවික යාත්‍රා කිහිපයක් විනාශ වීම. 6 නාවික යාත්‍රා කිහිපයක් විනාශ වීම. එහෙනම් කලින් එක සම්පත් සම්භාරය වැඩි වුණානේ. ප්‍රාග්ධනය වැඩි වුණා. නව අධිවේගී මාර්ගයක් ඉදිකර නිසා. දැන් ශ්‍රී ලංකාවට අයත් නාවික යාත්‍රා කිහිපයක්. ඒ කියන්නේ අපි හිතමු සමහර විට නාවික හමුදාවේ වෙන්න පුළුවන්. නැත්නම් මාළු අල්ලන දීවර යාත්‍රා වෙන්න පුළුවන්. මොනවා හරි යාත්‍රා කිහිපයක් විනාශ වුණාම අපිට අපේ ප්‍රාග්ධන සම්පත් ටිකක් තමයි විනාශ වෙන්නේ. ප්‍රාග්ධන සම්පත් විනාශ වෙනවා. සම්පත් සම්භාරය අඩු වෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. ඒ නිසා නිෂ්පාදන හැකියාව මායිම වමට විතැන් වෙනවා. x භාණ්ඩය y භාණ්ඩය PPC1 PPC2 ලියන්න. නාවික යාත්‍රා කිහිපයක් විනාශ වීම නිසා එම රටේ නිෂ්පාදන හැකියාව නැත්නම් ප්‍රාග්ධන සම්පත් වලට හානි සිදු වේ. ඒ ප්‍රාග්ධන සම්පත් සම්භාවය අඩු වේ. එබැවින් නිෂ්පාදන හැකියාව අඩු වේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වේ. right. එතකොට එකේ ඉඳන් අපි 6ක් කළා. තව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 7 8 මම මේ දෙක මකන්න. අපි ළමයි මේ දැන් ඔයගොල්ලන්ට සමහරුන්ට මේ වීඩියෝ එක බලන සමහරුන්ට ටියුට් එක නැහැනේ. ටියුට් එක ඕනේ නම් ඔයාලට පුළුවන් පන්තියට රෙජිස්ටර් වෙන්න. පන්තියට රෙජිස්ටර් වීම සඳහා 0.71 598යි 74යි 41ට මෙසේජ් එකක් දාන්න. WhatsApp මෙසේජ් එකක් නම් වඩා හොඳයි. නැත්නම් කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාලා තියන්න. කෝල් එක ආන්සර් කරේ නැත්නම්. right. අංක 7. 7 මොකක්ද කියන්නේ? ව්‍යවසායිකයන් සඳහා අඩු පොලියට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම. අඩු පොලියට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන නිසා මොකද වෙන්නේ? ව්‍යවසායිකයන් සඳහානේ මේවා මේ දෙන්නේ කාර් එකක් ගන්නවත් අලුත් ගෙයක් හදන්නවත් නැත්තම් අපි හිතමු පරිභෝජනයට නෙමෙයි ආයෝජනයට දෙන ව්‍යවසායකයන් සඳහා තව ව්‍යාපාර දිවි ගන්නවන්න. එතකොට මොකද වෙන්නේ? ව්‍යවසායකත්වයේ ඉහළ යනවා. ඒ වගේම තව ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වෙනවා. ඇයි? ව්‍යාපාර ගොඩනංවන්න තමයි දෙන්නේ. එතකොට ව්‍යාපාරයක් අලුතෙන් ඉදි වෙනවා කියන්නේ ව්‍යාපාරික භාණ්ඩ නැත්තම් කාර්මික භාණ්ඩ නැත්තම් ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වෙනවා. ඒ නිසා ආයෝජනය වැඩි වෙනවා. සම්පත් සම්භාරය ඉහළ යනවා. පරිභෝජනය සඳහා ණය පොලිය දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. අන්න පටලවන්න පුළුවන්. පරිභෝජනය සඳහා ණය දුන්නා නම් නිෂ්පාදන හැකියාවේ කිසිදු වෙනසක් නැහැ.
PPC1 PPC2 දකුණට x භාණ්ඩය y භාණ්ඩය ලියන්න මෙහෙම ව්‍යවසායකයන් සඳහා අඩුපොලි ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම තුලින් නව ව්‍යාපාර බිහි වේ. නව ව්‍යාපාර බිහි වේ. නැත්නම් ආයෝජනීය වැඩි වේ. හරි. නව ව්‍යාපාර බිහි වෙනවා. ආයෝජන වැඩි වෙනවා. එම නිසා මොකද්ද වෙන්නේ? මේ දෙක නිසා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය ප්‍රාග්ධන සම්භාරය ඉහළ යයි. එබැවින් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන් වේ. PPC1 සිට PPC2 දක්වා දකුණට. දකුණට විතැන් වේ. හරි. අන්තිම එක 8 ශුද්ධ බාහිර ශ්‍රම සංක්‍රමණයක්. ශුද්ධ බාහිර ඒ කියන්නේ එළියට යනවා. ශ්‍රමිකයන් මෙහෙමනේ. ශුද්ධ බාහිර ශ්‍රම සංක්‍රමණයක් කියලා කියන්නේ මම කන්නන්නේ මේ කෑල්ල ලියාගත්තනේ. නව ව්‍යාපාර නිසා ආයෝජන වැඩි වෙනවා, ප්‍රාග්ධන සම්පත් වැඩි වෙනවා, නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට. ශුද්ධ බාහිර ශ්‍රම සංක්‍රමණයක්. ඔන්න ඒ කියන්නේ සංක්‍රමණය වෙනවනේ මෙහෙම. අපි හිතමු අපේ ලංකාවට හැඩේ මතකත් නෑ. right කොහොමනේ තියෙන්නේ? හරිද? ලංකාවට පිටරටින් ශ්‍රමිකයෝ එනවා. හරිද? ශ්‍රමිකයන් එනවා. ඒ වගේම ලංකාවේ ඉන්න අය එළියට ශ්‍රමිකයන් යනවා. ශ්‍රමිකයන් ආගමනය ශ්‍රමික විගමනය වෙන රටවල් වලට ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවට ඊට පස්සේ තව ඉංග්ලන්ඩ් චයිනා ජපාන් කටාර් වලට ගොඩක් යනවා. මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට ගොඩක් යනවා. එතකොට ওই දෙකෙන් එන කට්ටිය අපි හිතමු ආවේ 10000යි. ගියා 25000ක්. රටෙන් එළියට ගියා 25000. අන්න මේකට තමයි. එතකොට කීයක් අඩු වෙලා තියෙනවද? ධන 10000යි ඍණ 25000යි. ඍණ 15000යි. අන්න 15000ක් ශුද්ධ වශයෙන් එළියට ගිහිල්ලා තියෙනවා. හරිද? එහෙනම් මේකට අපි කියනවා ශුද්ධ බාහිර සංක්‍රමණ. මොකද වුනේ? ශුද්ධ බාහිර සංක්‍රමණ වැඩි වෙලා. ඒ කියන්නේ ශුද්ධ බාහිර සංක්‍රමණයක් වෙලා තියෙන්නේ. එළියට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපේ ඉන්න ශ්‍රම සම්පත ඒකට ලියන්න ඕනේ. ශුද්ධ බාහිර සංක්‍රමණයක් නිසා ශ්‍රම සම්පත මොකද වෙන්නේ? ශ්‍රම සම්පත අඩුවේ. අඩුවේ. එබැවින් නිෂ්පාදන හැකියාව අඩුවේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වේ. එහෙනම් 8 වෙනි එක නිසා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය PPC1 මේක PPC2 මේක වමට විතැන් වෙලා තියෙනවා. x භාණ්ඩය y භාණ්ඩය කියලා දාන්න. right. ඕක තමයි 8 වෙනි එක. ශුද්ධ බාහිර සංක්‍රමණය. ඊළඟට එනවා අපි සම්පත් ඵලදායීතාවය. ඔන්න ඕකේ පොඩි තැන් කීපයක් හදාගන්න තියෙනවා. ඒ ටික හදාගමු. හරිනේ මම මේක මකනවා.
ඔයාලට වීඩියෝ එක තියෙන නිසා කැමති විදියට පුටුවේ ඉඳගෙන හිටගෙන නිදාගෙන බලන්න එපා. කැමති විදියට කමක් නැහැ නිදාගෙන බැලුවොත්. හැබැයි දෙතුන් පාරක් බලන්න වෙයි. එකපාර වන් ෂොට් ඉවරක් කරලා දාන්න පුළුවන්. හරියට පුටුවේ ඉඳගෙන කන්සන්ට්‍රේට් කරලා හරියට වාඩි වෙලා අනිත් දේවල් ඔක්කොම අමතක කරලා හරියට ෆෝකස් කරලා වීඩියෝ එක බැලුවොත් එකපාරයි ඊට පස්සේ ආපහු පාඩම් කරන්න ඕනේ. ඊළඟ පිටුව අංක 35. හරිද? පිටුව අංක 35. මොකද්ද පාඩම? පාඩම නෙමෙයි. සම්පත් සම්භාවය ඉවරයි. දැන් තියෙන සම්පත් ඵලදායීතාවය. right? සම්පත් ඵලදායීතාවය කියන්නේ මොකද්ද? එක කියන්නේ සම්පතක අපි කිව්වා නිමවුම් හැකියාව. යෙදවුමක නිමවුම් හැකියාව තමයි ඵලදායීතාවය කියන්නේ. මෙය තීරණය වනුයේ right ඕගලන්ට එක දීලා තියෙනවනේ නෑ මෙය තීරණය වනුයේ කියලා විතරයි තියෙන්නේ. මොනවාද සාධක ලියා ගන්න. සම්පත් ඵලදායීතාව තීරණය වන සාධක. වනුයේ ලියා ගන්න. යොදා ගන්නු ලබන තාක්ෂණය ඊට පස්සේ මානව ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය පර්යේෂණ හා සංවර්ධන නැත්නම් විශේෂීකරණය දාලින් විශේෂීකරණය පර්යේෂණ හා සංවර්ධන නිපුණතා සහ ආකල්ප යන සාධක මතය. ඒක දීලා තියෙනවනේ. යන සාධක මතය. ඒක දීලා තියෙනවා. ඒක ලියා ගන්න. මොනවද? තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, විශේෂීකරණය, පර්යේෂණ හා සංවර්ධන, නිපුණතා සහ ආකල්ප. ඕවා මත තමයි ඵලදායීතාවය තීරණය වෙන්නේ. මේ වෙනස් විය හැකි ආකාර දෙකක කියලා තියෙනවා. ඊළඟ දෙක ඕගලන්ට දීලා තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕනේ. දීලා තියෙන්නේ එක සම්පත් සම්භාවය වැඩි වීම කියලා. ඒක සම්පත් ඔයගොල්ලෝ දන්නවා ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. ඵලදායීතාවය වැඩිවීම. දෙක සම්පත් ඵලදායීතාවය අඩුවීම. එක සම්භාවය කියන එක කපලා ඵලදායීතාවය කියන එක දෙකටම දාගන්න. හරිද? ඊට පස්සේ වගුවෙත් පල්ලෙහා තියෙන වගුවෙත් ඕගලන්ට දෙකට බෙදලා එතනක් තියෙන්නේ සම්භාවය කියලා. සම්භාවය කපලා ඵලදායීතාවය දාන්න. සම්භාවය මේ පැත්තේ දෙපැත්තෙම සම්භාවය කපලා ඵලදායීතාවය දාන්න. හරිද? එතකොට කොහොමද සම්පත් සම්භාවය ඉහළ යන්නේ? සම්පත් ඵලදායීතාවය ඉහළ යන්නේ. අපි දන්නවා ඉහළ යන සාධක තියෙනවා. එකක් මානව මේ අපි කිව්ව උඩ තියෙන සාධක එකින් එක දියුණු වෙද්දී. මානව ප්‍රාග්ධනය දියුණු වෙද්දී. ශ්‍රම විභජනය හඳුන්වා දෙද්දී. ශ්‍රම විශේෂීකරණය කරද්දී. කළමනාකාරීත්ව සංකල්ප නැත්නම් විවිධ ක්‍රම ශිල්ප දියුණු වෙද්දී. මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙද්දී. තාක්ෂණය දියුණු වෙද්දී. හරිද? ඔය කියන දේවල් වලදී ඵලදායීතාවය වැඩි වෙනවා. හරිද? ඒ වගේම ඉතින් ඔය සාධක හැම එකක්ම පිරිහෙනකොට විශේෂීකරණය අයින් වෙද්දී තාක්ෂණය කඩාකප්පල් වෙද්දී නැත්නම් තාක්ෂණය යල්පනිද්දී මානව ප්‍රාග්ධනය කියන එක තුල ආයෝජනයක් සිදු නොවෙද්දී ඊට පස්සේ
ආකල්ප පුද්ගල ආකල්ප පිරිහෙද්දි පර්යේෂණ හා සංවර්ධන සඳහා මුදල් වැය නොකරද්දි මොකද වෙන්නේ? ඵලදායීතාවය අඩු වෙනවා. ඒතකොට ඵලදායීතාවය වැඩිවීම නිසා මොකද වෙන්නේ? අපි දන්නවා ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධකයක්. ඒක වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒක පිරිහුණොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වෙනවා. ඒවා ඔක්කොම දීලා තියෙන නිසා මම ආපහු මුකුත් කියන්න යන්නේ නැහැ. ඊළඟට තියෙනවා පහත සිදුවීම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක දක්වන්න. පළවෙනි එක තාක්ෂණික දියුණුව තාක්ෂණික පෙරහීම. තාක්ෂණික දියුණුව යන්නේ මේ විදියට දියුණුව තාක්ෂණික පෙරහීම වමට විතන්න. හරිද? ඒතකොට හැබැයි ඔයාලට දාන්න දිනව නේද එතන? ඔව්. පළවෙනි එක නම් දීලා තියෙනවා පළවෙනි එකේ ඊතල විතරයි දාන්න තියෙන්නේ. දෙවෙනි එක අධ්‍යාපනය සඳහා වෙන් කරන සම්පත් ප්‍රමාණය වැඩි කිරීම. මෙතනට දාන්න ඕනේ x බාණ්ඩ y බාණ්ඩ. අපි ඒක පොඩ්ඩක් හරියට ලියාගමු පොඩ්ඩක් පිළිවෙලට නැත්තම් පැහැදිලි නෑනේ ඔයාලට. ඵලදායීතාවය වැඩිවීම මේ විදිහට x බාණ්ඩය y බාණ්ඩය. ඒතර ඵලදායීතාව වැඩි වෙන ඔක්කොම මේ විදිහට පෙන්වන්න ඕනේ දකුණට විතැන් කරනවා. PPC1 PPC2 ඵලදායීතාව අඩු වෙන ඔක්කොම මෙන්න මේ විදිහට පෙන්වන්න ඕනේ x බාණ්ඩය y බාණ්ඩය වමට PPC1 PPC2 හරිද? කොහොමද තියෙන්නේ? දැන් පළවෙනි එක තාක්ෂණික දියුණුව මේකේ තාක්ෂණික පෙරහීම මේකේ. හරිද? දියුණුව තාක්ෂණික පෙරහීම දෙක තමයි තාක්ෂණික පෙරහීමනේ. 1 2 3 අධ්‍යාපනය සඳහා වෙන් කරන සම්පත් ප්‍රමාණය වැඩි කිරීම. අධ්‍යාපනය තුළින් බිහි වෙන්නේ මොකද්ද? අපි දන්නවා මානව ප්‍රාග්ධනය නැත්නම් අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. ළමයි අධ්‍යාපනය කියන්නේ වියදමක් නෙමෙයි. දැන් ඔයාලා මේ ක්ලාස් එකට ෆී එකක් ගෙවලා මගෙන් ටියුට් එක අරගෙන මේ රෙකෝඩින් බලලා ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න. ඒතකොට ඒක මානව ප්‍රාග්ධනය බිහිවීමට අදාළ ක්‍රියාවලිය. නමුත් ඔයාලා ක්ලාස් ෆී එක ගෙවලා මේ රෙකෝඩින් එක හරියට බලන්නෙත් නැහැ. ටියුට් එක බලන්නෙත් නැහැ. ඔහේ පැත්තකට වෙලා නිදාගෙන ඉන්නවා නම් අන්න ඒක වියදමක් වෙනවා. නමුත් හරියට වැඩේ කරනවා නම් ඒක ආයෝජන වියදමක්. එහෙනම් අනිවාර්යෙන්ම ඒක මෙන්න මේ යටතේ අධ්‍යාපනය පෙන්වන්න ඕනේ මෙන්න මේ විදියට. හරිද? හතරවෙනි එක ශ්‍රම විභජනය ඉවත් කරන. ශ්‍රම විභජනය නැත්තම් ශ්‍රම විභජනය සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට 4 මේක 3 4 ශ්‍රම විභජනය ඉවත් කිරීම. පහළ යාම නිසා ශ්‍රම ඵලදායීතාවය පහළ යනවා. ඊළඟ එක දියුණු කළමනාකරන ශ්‍රම ක්‍රම ශිල්ප යොදා ගන්නවා. එහෙනම් මෙහෙම පහ මෙතන දියුණු කළමනාකරන ක්‍රම. හයවෙනි එක ආකල්ප සංවර්ධනය. ඒකත් මෙතන පුද්ගල ආකල්ප සංවර්ධනය.
හරිද මේ විදිහට ඵලදායීතාව වැඩි වෙනවා. ඊළඟ එක x නිපදවන තාක්ෂණයේ දියුණු වීම. අන්න x නිපදවන තාක්ෂණය විතරයි දියුණු වෙන්නේ. එහෙනම් ඒකෙදී ඔයාලට සිද්ධ වෙනවා ඒක කොහොමද අඳින්නේ? මෙන්න මෙහෙම. මේ පැත්ත x බාණ්ඩ, මේ පැත්ත y බාණ්ඩ, මෙහෙම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තියෙනවා PPC1. x වල තාක්ෂණය විතරයිනේ දියුණු වෙන්නේ. x පැත්තෙන් විතරයි මේක මෙතනින් එහෙමමයි. හරිද? x පැත්තෙන් විතරක් වර්ධනය වෙනවා. ඉහළට යනවා. එතකොට මේක PPC2. මේක තමයි x තාක්ෂණය x සඳහා x මොකද කියන්නේ x නිපදවන තාක්ෂණය දියුණු වීම. x ගේ තාක්ෂණය දියුණු වීම. හරිද? දැක්කනේ x පැත්තෙන් විතරක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඉහළට ගියා. හරිද? නිෂ්පාදන හැකියාව වැඩි වුණා. ඊට පස්සේ හත්වෙනි එකට ලස්සන එකක්. හත්වෙනි එක නෙමෙයි හතරනේ දැන් කළේ 8. x නිපදවන තාක්ෂණය දියුණු විය y නිපදවන තාක්ෂණය පිරිහිය. අන්න. එකක් අඳින්න. හරිද? දැන් මේ ටික ලියාගෙන ඇතිනේ මම මේ ටික මකන්නම් ඒක අඳින්න. 8 වෙනි එක. 8 x ගේ තාක්ෂණය දියුණු වෙලා y ගේ තාක්ෂණය පිරිහිලා. ඒ කියන්නේ x ගේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වර්ධනය වෙනවා y ගේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පිරිහෙනවා. x භාණ්ඩය y භාණ්ඩය ඔන්න මෙහෙම තමයි තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මුලින් PPC1. අපි ඔක්කොම ඇඳලා ඉවර වෙලා ලියාගමු. x ගේ නිෂ්පාදන හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා මේ. මෙතන මේ හරියට වගේ යනවා. නමුත් y ගේ නිෂ්පාදන හැකියාව මෙන්න මේ හරියට වගේ අඩු වෙනවා. ඒතකොට මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක PPC2 මේක PPC1. කලින් එක මේ පැත්තෙන් වමට විතැන් වෙද්දී මේ පැත්තෙන් ඉහළට හෝ දකුණට විතැන් වෙනවා. හරිද? ඕනම් මේකත් දකුණට කියලා දාගත්තා නම් හරි. හැබැයි දකුණට යන්නේ එක පැත්තෙන් විතරයි නේ හින්දා මෙහෙම දාන්න කමන්නේ. හරිද? මේක තමයි x නිෂ්පාදන තාක්ෂණය දියුණු වෙද්දී x ගේ පැත්තෙන් මොකද වෙන්නේ? ඉහළට යනවා. y නිෂ්පාදන තාක්ෂණය පහළ යද්දී y ගේ පැත්තෙන් නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. ඒතර ඒක පෙන්නන්නේ මෙන්න මේ විදිහට. හරිද? right. ඊට පස්සේ තියෙනවා පිටු අංක 40. ඒකත් කළාම ඉවර කරා නම් වැඩේ ලේසියිනේ. අපිට හැබැයි ඒක ඊළඟ පාර කරන්න පුළුවන් ඊළඟ සෙෂන් එකෙන්. ඒතර අපි දැන් පොඩ්ඩක් ෆාස්ට් යනවා කියන්නේ මේ ස්පීඩ් යන්නේ නැහැ. හැබැයි සතියට කරන ප්‍රමාණය වැඩිපුර කරනවා. හරිද? දැන් මේක මේ තියෙන්නේ සිකුරාදා පන්තියනේ. මේ තියෙන්නේ දැන් අපි සිකුරාදාට සාමාන්‍යයෙන් 4යි දිනේ 4යි 8 පන්තිය තමයි මේ යන්නේ. ආයි 4යි 9 පේපර්ස් පන්තිය කරන්න ඕනේ. මං ගිය සතියේ කළේ දෙකම රිවිෂන් නෝට් එක ගියේ. හින්දා පේපර්ස් අපිට කරන්න ටිකක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි අපි MCQ පේපර් එක ඉවර කරපු නිසා සෙකන්ඩ් පේපර් එක විතරයි තියෙන්නේ. ඒ නිසා ලොකු අවුලක් නැහැ. MCQ පේපර් එක ඉවරයිනේ. සෙකන්ඩ් පේපර් එකේ තව ප්‍රශ්න දෙකක් මම ඔයාලට කරලා දාන්නම්. එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තමු. මම හිතන්නේ මේක පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා ඇති. අපි ඊළඟ සෙෂන් එකෙන් ආයි හම්බෙමු පිටු අංක 40 සිට. හරිද? එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. හැමෝම හොඳට වැඩ ටික කරන්න. මොනවා හරි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඒ ඕනම ගැටලුවක් එවන්න පුළුවන් අංකයක් තියෙනවා. ඒ අංකය තමයි 0.71 598යි 74යි 41. හරිද? අපි ඉන්නේ ඔයාලා වෙනුවෙන් ආර්ථික විද්‍යාවට ඒකක් ගන්න
පුළුවන් සියලුම කැපකිරීම මම ඔයාලා වෙනුවෙන් කරනවා. හරියට වෙලාවට ටියුට් එක ගන්න. මොකද ටියුට් එක පරක්කු වෙන එක දැන් ඕගොල්ලෝ ෆී එක ගෙවන්න පරක්කු වුණොත් වැඩේ තියෙන්නේ මම මෙහෙන් ටියුට් එක පෝස්ට් කරන්න පරක්කු වෙනවා. එතකොට මම හැමදාම පෝස්ට් කරන්නේ නැහනේ. එතකොට කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම් එහෙමයි පෝස්ට් කරනවා නම් එහෙමයි මට ප්‍රශ්නයක් නැහැ දෙකම යනවා. හැබැයි සාමාන්‍යයෙන් ඉන්න දවස් 3ක් 4ක් වගේ කාලයක් යනවා. හරිද? ඒ නිසා හොඳම වැඩේ තමයි පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝ ටියුට් එක කලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට වීඩියෝ ඔක්කොම ටික මාසේ ඒ අදාළ නියමිත දවසට බලන්න පුළුවන්. ගොඩ ගැහෙන්නේ නැහැ. ටියුට් එක ගන්න පරක් වුණොත් ටියුට් එක එනකම් වීඩියෝ එක බලන්නේ ගොඩ ගැහෙනවා. හරිද? ඒ නිසා අපි වැඩේ හරියට කරමු. කොහොම හරි ඒකක් ගන්නවාමයි කියන අරමුණ යටතේ අපි මේ ගමන යමු. බැරි වෙන්නේ නැහැ. ගානට වැඩේ කරගන්න පුළුවන්. රයිට්? එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. ආයුබෝවන්.